වර්තමාන ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මුළුමනින්ම රාජ්‍ය දේපල විකිණීම හා බිලිදීමේ දිශාවට සකස් කරලා තිබෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට විශේෂයෙන්ම රටේ ජනතාව තුළ මතයක් ගොඩ නැගුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කාලේ තමයි ආර්ථිකයේ සුබ දිශාවට යන්නේ. රනිල් වික්‍රමසිංහගේ වචන වලින් කියනවා නම් ජනතාවගේ සාක්කු පිරෙන්නේ, කඩවල් වල සෙනග පිරෙන්නේ, රැකියා දසලක්ෂයක් ඇති කරන්නේ වැනි ආර්ථිකයේ ඊටමත් වැදගත් ඒ වගේම සුරංගනා ප්‍රකාශන තමයි ඉදිරිපත් කරේ. නමුත් දැන් අවුරුදු එකහමාරකට ආසන්න අධික කාලයක් මේ ආණ්ඩුව රට පාලනය කරමින් තිබෙනවා. මේ කාලය ඇතුළත පෙන්눔 කරමින් තිබෙනවා එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න හෝ නිෂ්පාදනයේ යෙදෙන අයගේ ආරක්ෂාවට හෝ රැකී රක්ෂා උත්පාදනය කරන්න හෝ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ඉහළ නන්වන්න සමත් වී නැති බව. ඒ නිසාමත් වර්තමාන ආණ්ඩුව මේ වන විටත් මේ අවුරුද්දේ දැන් 10 වෙනි මාසයට ගත කරමින් තිබෙන්නේ මේ කාලයේ වන විටත් නිශ්චිත අයවැය ලේඛනයක් සකස් කර ගැනීමට අසමත් වී තිබෙනවා. මූල්‍ය බලයේ තිබෙන පාර්ලිමේන්තුව අප කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයවත් දන්නේ නැහැ මේ වසරේ ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම් මොනවද, මේ අවුරුද්දේ ආණ්ඩුවේ අපේක්ෂිත වියදම් මොනවද කියලා. ඒ නිසා කනාබල්ලම් ගහනවා වගේ තමයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ. මේ අර්බුදයට ඔවුන් විසඳුම් හැටියට යෝජනා කරලා තිබෙන්නේ මේ ලොකු ආර්ථික න්‍යායවල් නෙවෙයි, සාමාන්‍ය ගමේ කරන කෙනා කරන වැඩි. අපි දන්නවා අපේ ගම්වල ගෙදරක විශාල ණය බරකින් පෙළුණාම ආර්ථිකය අසිරුතාවයට පත් වුණාම ඒ ගෙදර පුරවැසියා කරන දේ තමයි Taman සතුව තියෙන ඉඩම් කෑල්ලක් විකුණනවා, එක්ක Taman සතුව තිබෙන වාහනයක් විකුණනවා, මොකක් හරි දීපලක් විකුණනවා. ඒක තමයි සාමාන්‍ය ගම්වල අපි දැකලා තියෙන ආර්ථිකේ Tamanගේ අර්බුදේ පියමන් කර ගැනීම සඳහා දරන උත්සාහය. හැබැයි මේ ආණ්ඩුවත් එහෙමයි. මේ ආණ්ඩුවත් අද සිදු කරමින් තිබෙන දේ තමයි Tamanගේ මේ ඇති වී තිබෙන අර්බුදය පියමන් කර ගැනීම සඳහා අපේ රටේ වටිනා මහජන දේපල විකිණීම සඳහා සැලසුම් අධ්‍යයත් කරලා තිබෙනවා. එහි ප්‍රමුඛ ස්ථානය අද අපේ රටේ කොළඹ වරාය අරගෙන තිබෙනවා. ඔබ දන්නවා කොළඹ වරාය ගත්තහම ලෝකයේ වරායවල් අතර 26 වෙනි ස්ථානයේ තමයි 2015 වසරේ කොළඹ වරාය උසුලන්නේ. ඒ 26 ඇතුළේ ඉන්දියානු වරායවල් 10ක් තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රටවල් හැටියට ගත්තොත් චීන වරායවල් 10ක් ඒක ඇතුළේ තිබෙනවා. එක්සත් ජනපදයේ වරායවල් 2ක් තිබෙනවා. ඉන්දුනීසියාවේ වරායවල් 2ක් තිබෙනවා. ඒ විදිහට ජපානයේ වරායවල් 2ක් තිබෙනවා. ඒ විදිහට රටවල් හැටියට කල්පනා කරලා බැලුවොත් ලංකාවේ වරාය ලෝකයේ රටවල් අතර 12 වෙනි ස්ථානයට ආසන්නව ස්ථානයක් හොබවනවා. ඒ නිසා ඉතා වැදගත් එකක්. අනෙක් හැම රටක්ම තමන්ගේ වරායවල් ප්‍රධාන වරායවල් බවට පත් වෙලා තිබෙන්නේ ඒ රටට භාණ්ඩ අපනයනය කිරීම සහ ඒ රටේ භාණ්ඩ ආනයනය කිරීම කියන සාධකය මත. උදාහරණයක් ගත්තොත් චීනයේ වරායවල් ලෝකයේ දෙවෙනි ස්ථානයේ උසුලන්නේ, පළවෙනි ස්ථානයේ උසුලන්නේ චීනයේ සැන්හයි වරාය. ඒක ප්‍රධාන වරාය බවට පත් වෙන්නේ චීනයේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා තමන්ගේ භාණ්ඩ ගෙන යාම සඳහා ඒ වරායවල් උපයෝග කරගන්න. හැබැයි ලංකාවේ වරාය මේ වරායවල් අතර ප්‍රමුඛ ස්ථානයට එන්නේ ලංකාවට අපනයන කරන භාණ්ඩ වලින් හෝ ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ වලින් නෙවෙයි. මොකද අපේ රට කුඩා වෙළඳපොළක් විශාල ප්‍රමාණයක් අපි අපනයන කරන්නේ නැහැ. අපේ රටේ කුඩා නිෂ්පාදනයක් තිබෙන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් අපි ආනයන කරන්නේ නැහැ. ඒ නිසා ආනයන අපනයන වෙළඳපොළ ගත්තොත් කුඩා වෙළඳපොළක්. එහෙනම් අපේ රටේ වරාය මේ තරම් ප්‍රමුඛ ස්ථානයේ වරාය බවට පත් වෙලා තිබෙන්නේ අපි භාණ්ඩ ගෙන්වීම අපනයන කිරීම හෝ
අපි බහඬ ගෙන්වීම ආනයන කිරීම හෝ අපි බහඬ යැවීම අපනයන කිරීම මත නොවේ. එනම් මොකක් මතද? අපේ වරාය ප්‍රමුඛ ස්ථානයකට ඇවිල්ලා තිබෙන්නේ බහඬ ප්‍රතිනවගත කිරීම මත. ඒ කියන්නේ වරාය පිහිටීමත් ලංකාවේ භූගෝලයේ පිහිටීමත් වරාය පිහිටීමත් ඊටමත් වැදගත් කේන්ද්‍ර ස්ථානයක් හැටියට උසුලගෙන තිබෙනවා. ඒ නිසා ලෝකේ නැව් අපේ රටට එනවා. අපේ වරාය බඩු බානවා. ඒ බඩු තව නැවකට පටවනවා. එනිසා වරාය කේන්ද්‍රයක් තමයි අපේ වරාය. මේ වරාය ප්‍රධාන වශයෙන් ගත්තොත් පර්යන්ත ටර්මිනල් 5ක් තිබෙනවා. ඒ පහෙන් දෙකක්ම මේ වන විට අපි විකුණලා දමලා තිබෙනවා. එකක් රැජින ජැටියේ අපි ඒක පෞද්ගලිකකරණය කරා පහුගිය කාලේ මේ ආණ්ඩු. ඊට පස්සේ දකුණු කොළඹ වරාය ජැටිය ඒක පෞද්ගලිකකරණය කරා චීන සමාගමකට. හැබැයි මීට පෙර 2001 වසර වෙනකොට ලංකාවට එන බහලුම් ප්‍රමාණය සහ යන බහලුම් ප්‍රමාණය 86ක් මෙහෙයුම් කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ආයතනවලින්. නමුත් අද ඒක 38 දක්වා පහළ බලා තිබෙනවා. පෞද්ගලිකකරණ ලද රැජින ජැටිය 2001 වසරේ බහලුම් හුවමාරු කරේ 14ක් අද ඒක 28 දක්වා වැඩි වෙලා තිබෙනවා. අලුතින් ඉදි කරන ලද දකුණු කොළඹ ජැටිය චීනයට ලබා දෙන ලද ජැටියෙන් අද 34ක් බහලුම් හුවමාරු කරනවා. ඒ නිසා වරාය ඇතුලේ රජයේ පර්යන්ත ජැටිය හරහා බහලුම් හුවමාරු කිරීම 38 දක්වා පහළ බැලලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතු වුණේ වෙන මොකුත් නෙවෙයි. අපේ වරායවල් වලට ආය හැකිව තිබුණේ මීටර 15ට වඩා ගැඹුරෙන් අඩු නැව් වලට තමයි අපේ ජැටි වලට එන්න පුළුවන්කම ලැබුණේ. 15ට වැඩි 18ට වැඩි නැව් වලට අවස්ථාවක් තිබුණා පෞද්ගලික දෙකට එන්න. ඒ නිසා ලෝකේ කුඩා නැව් වෙනකොට ලෝකේ බහඬ ප්‍රමාණයට ලොකු නැව් ආවා. අපේ පර්යන්තයට ඒ නැව් වෙන්න බැරි වුණා. පෞද්ගලික අංශයට වෙත ලබා දෙන පර්යන්තන් වෙත මේක ගලාගෙන ගියා. ඒ හේතු කොටගෙන අපේ පර්යන්තේ විශාල ලෙස බහලුම් වලින් පහත වැටීමට ලක් කරා. ඒ හේතු කොටගෙන මේක නැවත ප්‍රතිසංස්කරණය කරා. 2015 වසර වෙනකොට මීටර 15 දක්වා නැවත අපේ පර්යන්තයන්ට ගෙනීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිසංස්කරණ කරලා තිබුණේ. දැන් තියෙන්නේ දොඹ කරහයි කරන්න විතරයි. හැබැයි ආණ්ඩුව දොඹ කරහයි කරන්නේ නැතුව දැන් ටෙන්ඩර් කැඳවලා තිබෙනවා එම කොටස විකුණන්න. නැගෙනහිර පර්යන්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිටු නැගෙනහිර පර්යන්තේ විකිණීමට දැන් සැලසුම් හදලා තිබෙනවා. ඔවුන් මේ සඳහා කියන තර්කය මොකක්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාඩුයි කියන එක තමයි මේ සඳහා ගෙනත් තිබෙන තර්කය. ඒක ඇත්ත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාඩුවක් ලබනවා. හැබැයි මේ පාඩුව ලබන්න හේතු සාධක වී තිබෙන්නේ මේ නැගෙනහිර පර්යන්තේ ප්‍රශ්න නෙවෙයි. උදාහරණයකට ගත්තොත් 2015 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාඩුව මිලියන 14156යි. ඒ කියන්නේ කෝටි 1415ක් වරාය අධිකාරිය පාඩු ලබනවා. හේතුව මොකද්ද? අපි කෝටි 14200ක් වැය කරලා මේ ආණ්ඩු හම්බන්තොට වරාය හැදුවා. නමුත් හම්බන්තොට වරාය පහුගිය කාලේ විවෘත කරපු දවසේ ඉඳන් අද පාඩුව කෝටි 3718ක් වෙලා තිබෙනවා. එම පාඩුවත් ඇතුල් වෙලා තිබෙන මොකේද? වරාය අධිකාරියට. ඒ වගේම ඔලිවිල් වරායක් හදලා විවෘත කරා. ඒ සඳහා අපි වැය කරලා තියෙන කෝටි 800ක්. කෝටි 800ම අපි ණයට අරන් තිබෙන්නේ. වරාය අධිකාරිය වාරිකේ ගෙවන්නත් ඕන, ණය පොලි වාරිකේ ගෙවන්නත් ඕන. හැබැයි 2013 ඉඳන් මේ වෙනකන් ඔලිවිල් වරායට එක නැවක්වත් ඇවිල්ලා නැහැ. එහෙනම් ඒ පාඩුවත් වරාය අධිකාරිය මත පැටවිලා තිබෙනවා. ඒ වගේම ඔලිවිල් වරාය අනුබද්ධ කොටගෙන මිලියන 8000ක් වියදම් කළා. රුපියල් කෝටි 800ක් වියදම් කරලා එතන ගොඩ නැගුවා නාවික අභ්‍යාස විද්‍යාලයක් වරාය අධිකාරිය මැදිහත් වෙලා. සිද්ධ වෙලා තියෙන මොකක්ද? වරාය අධිකාරිය මැදිහත් වෙලා නාවික අභ්‍යාස විද්‍යාලයක් ගොඩ නැගුවා. එහි ඉගෙන ගන්න ආවේ ළමයි 5 දෙනයි. නාවික අභ්‍යාස පුහුණුව ලබන්න ආවේ. ඒ නිසා ඒක ඔලිවිල් විශ්වවිද්‍යාලයට පවරා දෙන්න ලැබුවා. ඒකේ පාඩුවත් වරාය අධිකාරියට ඇතුළු වුණා. එපමණක් නෙවෙයි. හම්බන්තොට සූර්යවැවේ ක්‍රීඩාංගණය හදන්න බිලියන 4.2ක් කෝටි 4200ක් කෝටි 420ක් බිලියන 4.2ක් කෝටි 420ක් වේදම් කරලා තිබෙනවා
වරාය අධිකාරිය. එනම් පිට්ටනිය හදන්න, ඔලිවිල් වල වරායවල් හදන්න, හම්බන්තොට වරාය පාඩුව සහ නාවික අභ්‍යාස ආයතන වල පාඩුව තමයි අද වරාය අධිකාරිය පාඩුව බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ කොළඹ වරායේ පර්යන්තවල ගැටලුවක් නෙවෙයි. මෙතෙක් බලයට ආපු ආණ්ඩු ජනාධිපතිවරයා හම්බන්තොටින් එනකොට ඔහු හම්බන්තොට වරායක් හදන්න උත්සුක වෙනවා. වරාය ඇමති අෆ්රොක් මහත්තයා වෙනකොට ඔහු ඔලිවිල් වල වරායක් හදනවා. මෙවැනි ලෝක කුසලාන ඉලක්ක කරලා සූර්යවැය පිට්ටනියක් හදන්න ඕන වුණාම වරායෙන් සූර්යවැය පිට්ටනිය හදනවා. ඒ වගේම හම්බන්තොට වරායේ තෙල් ටැංකිය හදන්න වරායේ සල්ලි වලින්. ඒ නිසා වරායට ඍජු ලෙස සම්බන්ධ නොවන ව්‍යාපාරවලට වරාය අධිකාරියට දේශපාලන වමනාව වෙනුවෙන් කරගහන සිද්ධ වුණා. ඒකේ පාඩුව තමයි අද වරාය අධිකාරියට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම සඳහා දරන මේ ප්‍රයත්නේ පරාද කරන්න ඕනකම තිබෙනවා. අග්‍රාමාත්‍යවරු විසින් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් දාලා තිබෙනවා. නැගෙනහිර පර්යන්තෙන් සිට 85ක් පෞද්ගලීකරණය කරන්න. 15ක් වරාය අධිකාරිය අයිති තියාගෙන 15ක් 85ක් විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා. අද අපේ වෘත්ති සමිති දේශපාලන ව්‍යාපාරයට ජනතා විමුක්තිය අපි කවුරුත් සහතික වශයෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන හවුල් ආණ්ඩු මේ රටේ වැදගත්ම ආර්ථික සම්පතක් වුණු කොළඹ වරාය විකිණීම සඳහා දරන ප්‍රයත්නය අනිවාර්යයෙන්ම නතර කරනවා. ඒ බිලිදීමේ විකිණීමේ ප්‍රයත්නය පරාජයට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රමුඛ මේ රටේ වැඩ කරන ජනතාව පිළිගස්සන බව අපි සාතික කරනවා. එතන විතරක් නෙවෙයි ප්‍රශ්නේ පැනනගලා තිබෙන්නේ. දැන් අපි දන්නවා අලුත් යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා තෙල්පිරි පහදුව පෞද්ගලීකරණය කිරීම සඳහා. දැන් තෙල්පිරි පහදුවේ මුළු මෙහෙයුම් කටයුතු කරන්නේ කනිත් තෙල් නීතිගත සංස්ථාව. තෙල්පිරි පහදුවට යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා කනිත් තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ පුද්ගලික සමාගමක් හදලා ඒ සමාගමට තෙල්පිරි පහදුව පවරලා විදේශීය සමාගමක් හා ඒකාබද්ධව තෙල්පිරි පහදුව සංවර්ධනය කිරීම සඳහා අලුත් වැඩියා කිරීම සඳහා සැලැස්මක් ඇවිල්ලා තිබෙනවා. 1969 මේ තෙල්පිරි පහදුව පටන් ගත්තේ. ඒ නිසා දැන් ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 47ක් කල් ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේකේ නවීකරණය අත්‍යවශ්‍යයි. පසුගිය ආණ්ඩුව අපිට මතකයි ඉරානයේ ජනාධිපතිවරයා මේ වෙලාව මෙහෙට ආපු වෙලාවේ මුල් ගලකුත් තිබ්බා මෙම පිරිපහදුව අලුත් කිරීම සඳහා. ඒ වෙලාවේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කනිත් තෙල් අමාත්‍යවරයාට ඉඩම් පවරගෙන තිබුණා. ඒ සඳහා කාර්යාලයක් ආරම්භ කරලා තිබුණා. ඒ නිසා තෙල් පිරිපහදුව නවීකරණයේ වැඩ කටයුතු තෙල් සංස්ථාව යටතේම තියාගෙන සැලසුම් අධ්‍යයත් කරා. නමුත් ඒක ඉස්සරහට ගියේ නැහැ. පොද පාලකයන්ට ඒවා පිළිබඳව ඒ වැදගත් තැන් නවීකරණය පිළිබඳව වමනාව වෙනුවට පාලකයන්ට තිබුණේ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා හදන්න, හම්බන්තොට ක්‍රීඩා පිටි හදන්න, කොළඹ වරාය ගොඩ කරලා මෝටර රථ දාවන පිටි හදන්න. ඒවා තමයි පාලකයන්ගේ වමනාව වෙලා තිබුණේ. සැබෑ ආර්ථිකයේ වැදගත්ම එකක් වූ තෙල් පිරිපහදුව නවීකරණය පිළිබඳ පැවති පාලනය දක්වන්නේ ඉතාමත් දුර්වල මැදිහත් වීම. නිසා 2007 මුල්ගල තියලත් අවුරුදු 9ක් යන තෙක් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු ආරම්භ කරන්න බැරි වුණා. දැන් වර්තමාන ආණ්ඩුව සූදානම් කරලා තිබෙනවා තෙල් පිරිපහදුව තෙල් සංස්ථාවට අනුබද්ධ පෞද්ගලික සමාගමක් බවට පත් කරලා ඒ සමාගමත් තවත් විදේශීය සමාගමක් එක ඒකාබද්ධ ව්‍යාපෘතියක් පටන් ගන්න. මේකත් ඉතාමත් රටට ප්‍රතිඵල වශයෙන් අහිතකර ව්‍යාපෘතියක්. 1969 තෙල් පිරිපහදුව ආරම්භ කරලා 1975 වෙනකොට අපි බොර තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා අපි විදේශීය වලට තෙල් විකිණීම හරහා බොර තෙල් ගෙන්වීම සඳහා යන වියදමින් සිට 45ක් නැවත අපි උපයාගෙන තිබෙනවා. නමුත් 75 තිබුණු ධාරිතාව අපිට ප්‍රමාණවත් වුණේ නැහැ. තෙල් අවශ්‍යතාවය වැඩි වුණා. නමුත් ඒ ධාරිතාවට අනුව මේක වර්ධනය කරේ නැහැ මේ පාලකයෝ. අද ඒ වෙනුවට උත්සාහ කරමින් තිබෙන දේ තමයි ඒක යලි පෞද්ගලික සමාගමක් හා ඒකාබද්ධ තෙල් පිරිපහදුව විකිණීම සඳහා සැලැස්ම සකස් කළා තිබෙනවා. ඊළඟ වැදගත්ම එක තමයි ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය. එතන ප්‍රතිඵල කියන වැඩදායක මට්ටමේ තෙල් ටැංකි 100ක් තිබෙනවා. ඒකක ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 10000ක් ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන් තෙල් ටැංකි සංකීර්ණය. දෙවන ලෝක යුද්ධ කාලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ඕන වුණා මේ කලාපේ තෙල් තැන්පත් කරගන්න.
ඒ තෙල් තැන්පත් කරගැනීමේ අරමුණින් තමයි ත්‍රිකුණාමලේ තෙල් ගබඩා සංකීර්ණය ඇති කරනු ලැබුවේ. එහි පුළුවන් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන්. දැන්ට තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ මුතුරාජවිල ගබඩා සංකීර්ණයත් කොළොන්නාවේ ගබඩා සංකීර්ණය. ඒ ගබඩා සංකීර්ණ දෙකේම අපිට තැන්පත් කරගත හැකි ගබඩා කරගත හැකි තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ අපිට මාසෙකට විතරයි. මාසෙකට විතරයි ප්‍රමාණවත් වෙන්නේ. හැබැයි ත්‍රිකුණාමලේ ගබඩා සංකීර්ණ අපිට පුළුවන් මාස 4ක තෙල් ගබඩා කරන්න. ඒ නිසා ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වෙනකොට අපිට විශාල ප්‍රමාණයක් ගෙනලා ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මුතුරාජවිල සහ කොළොන්නාවේ අපිට පුළුවන්කම තිබෙන්නේ මාසයකට පමණ තෙල් ගබඩා කරගන්න. නිසා මේක ඉතාමත් වටිනා තෙල් ගබඩා සංකීර්ණයක් අපේ රජයේ සතුව තිබෙන. මොකද මේක රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුව 2003 වසරේ ඉන්දියානු IOC සමාගමත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඒ අවබෝධතා ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරලා තිබුණා මාස 6ක් යන්න මත්තෙන් පූර්ණ ගිවිසුමකට එන්න ඕන කියලා. නමුත් එවැනි ගිවිසුමකට ඇවිල්ලා නැහැ. මේ තෙල් ටැංකි තෙල් සංස්ථාවට අයිති වෙලා තිබුණට මේ ඉඩම අයිති වෙලා තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට. ඒ නිසා එදා අත්සන් කරලා අවබෝධතා ගිවිසුම දැන් අහෝස් වෙලා තිබෙනවා. ඒ අවබෝධතා ගිවිසුම අනුව වසරකට තෙල් ටැංකි සංකීර්ණය වෙනින් ශ්‍රී ලංකා රජයට IOC සමාගම ගෙවිය යුතු තිබුණා ඩොලර් මිලියන එකක් ලක්ෂ 10 ගාන ගෙවිය යුතු තිබුණා. නමුත් කිසිදු සතයක් ලබා දීලා නැහැ. ඒ නිසා තවදුරටත් IOC සමාගම සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව අතර කිසිදු ගිවිසුමක් වළංගු ගිවිසුමක් නැහැ මේ ගබඩා සංකීර්ණය පිළිබඳව. ඒ නිසා මේ ගබඩා සංකීර්ණය දැන් ශ්‍රී ලංකා රජයේ සතුව තිබෙන්නේ. දැන් අපි කරන්න ඕන මොකද්ද? අපිට කොළඹ වරායේ නැව් තදබදයක් තිබෙනවා. අපිට තෙල් නැව් ටික ඔක්කොම ගෙනියන්න පුළුවන් ත්‍රිකුණාමල වරායට. මොකද ත්‍රිකුණාමල වරාය විශාල මේ තදබදයක් තියෙන වරායක් නෙවෙයි. ඒකට ප්‍රීමා පිටි නැව් කීපයක් එනවා. ඔය ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවට අවශ්‍ය ටිකක් එනවා. ගල්ලංගුරු නැව් දෙක තුනක් එනවා. එච්චරයි අවුරුද්දකට වෙන්නේ ත්‍රිකුණාමල වරාය. ඒක ස්වභාවික ආසියාවේ තියෙන තාමත් ප්‍රබලතම ස්වභාවික වරාය. ගැඹුරු විශාලම නැව් ගේන්න පුළුවන් ස්වභාවික වරායක් එතන තිබෙනවා. ඒ නිසා අපිට කොළඹ වරායට එන තෙල් නැව් ටික ඔක්කොම ගෙනියන්න පුළුවන්කම තියෙන කොහටද? ත්‍රිකුණාමල වරායට. අද කොළොන්නාවේ ගබඩා සංකීර්ණයේ මුහුණ දෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ කොළොන්නාවේ ගබඩා සංකීර්ණයෙන් තෙල් නල පද්ධතිය ඇති වී තිබෙන ගැටලුව. ඔබ දකිනවා විටින් විට බිඳ වැටීමට ලක් වෙනවා. ප්‍රතිසංස්කරණය කරන්න බෑ. සමහර තෙල් බට තියෙන්නේ ගෙවල් පතුලේ නේද? ගෙවල් තෙල් නල උඩින් ගෙවල් හදලා තිබෙනවා. ඉතින් විශාල එතන අලුත් වැඩියා කරන්න බැරි තරමේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ නිසා වඩාත් යෝග්‍යම තැන හැටියට තියෙන මොකද ත්‍රිකුණාමල වරාය. ඒ නිසා තෙල් සංස්ථාව තමන් සතුව තබාගෙන මේ ගබඩා සංකීර්ණ උපයෝග කරගත වීම සඳහා සැලැස්මක් හදන්න ඕන. කැබිනට් අමාත්‍ය චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි 17ක් උපයෝග කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒක කැබිනට් මණ්ඩලයෙන් සම්මත වුණා. එවැනි යෝජනාවක් සම්මත වී තිබියදී රනිල් වික්‍රමසිංහ ඒ යෝජනාව පස්සේ කළා. මේ තෙල් ටැංකි සංකීර්ණයත් නැවත ඉන්දියානු IOC සමාගමට ලබා දීම සඳහා සැලැස්මක් දියත් කරලා තිබෙනවා. ඔබ හිතන්න වරායක් ආසන්න මේ ගබඩා සංකීර්ණය තිබෙනවා. අපිට නැව් වෙන්න පුළුවන්, නල පද්ධතිය එන්න පුළුවන්. ඊට පස්සේ ගබඩා සංකීර්ණ රේල් පාරක් ආසන්නයේ තිබෙනවා. ඒ නිසා අපේ බෙදාහැරීම් ජාලේ ඔබ දන්නවා ලංකාවේ ප්‍රධාන සෑම දුම්රිය ස්ථානයක් ගාවම ගබඩා සංකීර්ණය තන ගාල්ලේ, නුවර, කුරුණෑගල, අනුරාධපුරේ. ඒ නිසා අපිට පුළුවන්කම තිබෙනවා අපේ තෙල් නල තෙල් ටික දුම්රිය හරහා ප්‍රවාහනය කරන්න. ඉතාමත් වැදගත් මධ්‍යස්ථානය මෙතන. හැබැයි ඒ වැදගත්කම කිසිසේත්ම ආණ්ඩුවේ රටේ ප්‍රයෝජනීය සඳහා ජනතාවගේ සුභසිද්ධිය සඳහා උපයෝග කරගන්නව වෙනුවට ඒ සම්පත් විකිණීම සඳහා තමයි රනිල් වික්‍රමසිංහ සැලසුම් හදලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. හම්බන්තොට වරාය පළවෙනි යෝජනාව ආවේ ඔතන බහලුම් හුවමාරු කරන වරායක් ගොඩනගනවා වෙනුවට නැව් වලට සේවා සැපීමේ මධ්‍යස්ථානයක් බවට හම්බන්තොට වරාය පත් කරගත යුතුයි කියලා. මොකද ඔය ආසන්නේ තමයි ඉතාමත් පැරණිම මුහුදු මාර්ගයක් වැටලා තිබෙනවා. දවසකට ආසන්න වශයෙන් ගත්තොත් නැව් 500කට ආසන්න ප්‍රමාණයක් එම මුහුදු මාර්ගයෙන් එහෙට මෙහෙට යනවා. වැදගත්ම ස්ථානයක් හම්බන්තොට ඒ මුහුදු නාවික මාර්ගයට ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ නිසා නැව් වලට තෙල් ගැසීමේ බංකරින් සර්විස් ආයතනයක් අපිට පටන් ගැනීම තමයි හම්බන්තොට වරාය පළවෙනි යෝජනාව තිබුණේ. ඒ සඳහා වරාය අධිකාරීන් තෙල් ටැංකි 11ක් හදලා තිබෙනවා. ඒ වගේම අප්ලෝඩින් ඒක පටවන්න බාන්න අප්ලෝඩින් ආම් 16ක් හයි කරලා තිබෙනවා. ඒක කොළඹ වරායේ
නැවකින් තෙල් බාන්න අඩුම තරමේ සතියකට ආසන්න කාලයක් යනවා නැවකින් කොළොන්නාවේ ගබඩාවට හෝ මුතුරාජවිල ගබඩාවට ඒ නැව හිස් කරන්න. හම්බන්තොට වරා ඒ නැව හිස් කරන්න පුළුවන්කම තිබෙනවා දවසකින්. කොළඹ සහ මුතුරාජවිල ගබඩා සංකීර්ණය සහ කොළොන්නාව ගබඩා සංකීර්ණයට තෙල් බානවා වගේ 7 ගුණයක් වේගෙන් තෙල් බාන්න පුළුවන්කම තිබෙනවා හම්බන්තොට. මොකද ඒකේ අප්ලෝඩින් නාම් එකක් විස්කම්බය අඟල් 12කට වඩා වැඩි. ඒකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ නිසා දින 7ක් නැවක් රඳවගෙන තෙල් බාන්න ඕනේ නැහැ. වේගෙන් තෙල් ටික බා ගන්න පුළුවන්. ඒත් අපේ නැව් කුලිය විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ ගබඩා සංකීර්ණයේ ගබඩා කරලා අපිට නැව් වලට තෙල් ගහන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා මේ තෙල් නැව් වලට තෙල් ගැසීමේ මම ගබඩා සංකීර්ණය තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරා. මේ ආණ්ඩුවේ ගබඩා සංකීර්ණ ලංකාවේ භූමියේ තිබෙන්නේ. හරි ආණ්ඩුවක් නම් මොකද්ද කරන්න ඕන? තෙල් සංස්ථාවට කියන්න ඕන. ඕගොල්ලෝ වෙනම තෙල් සංස්ථාවේ ආයතනයක් හදන්න මැරයින් සර්විස් වලට සේවා සපයන්න. හදලා ඉවර වෙලා ඕගොල්ලෝ මේක ගන්න. හැබැයි එහෙම කිව්වේ නැහැ. ඒගොල්ලෝ ටෙන්ඩර් දානවා ගන්න කිව්වා. ඉතින් තෙල් සංස්ථාවට ටෙන්ඩරයක් දැම්මා. ඒගොල්ලන්ට දෙන්න කියලා. IOC එක දැම්මා ටෙන්ඩරයක්. චීන සමාගමක් දැම්මා ටෙන්ඩරයක්. දැන් ටෙන්ඩරෙන් තීරලා තියෙන තෙල් සංස්ථාව. ඒ නිසා එම ගබඩා සංකීර්ණය හරහා නැව් වලට තෙල් ගැසීමත් ලංකාවට තෙල් කුඩ බැස්සීමත් කියන වැදගත් කාර්යයන් සඳහා එම ගබඩා සංකීර්ණයේ ටෙන්ඩර් කැඳවීම හරහා තේරිලා තිබෙන්නේ තෙල් සංස්ථාව. අපි සතුටු වෙන්න ඕන. තරඟ කරලා කියන ආණ්ඩුවේම ව්‍යාපෘතියක් අපේම ව්‍යාපෘතියක් ආණ්ඩුවේම සංස්ථාවකට සිද්ධ වෙලා තිබෙන්නේ ටෙන්ඩර් කැඳවලා ගන්න. ඒ ටෙන්ඩරේ දැම්ම. ටෙන්ඩරෙන් තෙල් සංස්ථාව තෝරාගත්තා. දැන් ආණ්ඩුවේ සැලසුමක් තියෙනවා මොකද්ද? තෙල් සංස්ථාවට ටෙන්ඩරේ ලබා නොදී චීන සමාගමක් වෙත එම අවස්ථාව ලබා දෙන්න. ඒ කියන්නේ මොකක්ද? තෙල් පිරිපහදුවට කරන්න යන්නේ මොකක්ද? ත්‍රිකෝණමලේ ගබඩා සංකීර්ණයට කරන්න යන්නේ මොකක්ද? හම්බන්තොට ගබඩා සංකීර්ණයට කරන්න හදන්නේ මොකද්ද? වෙන මුකුත් නෙවෙයි විකිණීම සහ බිලිදීම. ඇත්ත ගත්තොත් මෛත්‍රී රනිල් ආණ්ඩුව ප්‍රසිද්ධ දීපල වෙන්දීසිකරු. ඒක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නෙවෙයි. මේක ඉඩම් වෙන්දීසි කරනවා වගේ බෝගොල්ලාගම ඉඩම් වෙන්දීසිකරු නේද? ඔය ඉන්නේ ඒ වගේ මේක රනිල් මෛත්‍රී දීපල වෙන්දීසිකරු. රටේ තියෙන සම්පත් විකිණීම සඳහාද ආණ්ඩුවක් ඇදලා දෙනවා. ජනතාව ආණ්ඩුවක් පත් කරගන්නේ මොකටද? රටේ තියෙන සම්පත් උපයෝගී කරගෙන ඒකට නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් හදලා දක්ෂ කළමනාකාරීත්වයක් ගෙනල්ලා රටේ සම්පත් ජනතාවගේ ප්‍රයෝජන වෙනුවෙන් උපයෝගී කර ගැනීම වෙනුවෙන් තමයි ආණ්ඩුවක් හදන්නේ. ඒක තමයි ආණ්ඩුවක කාර්යභාරය. හැබැයි මේ ආණ්ඩුව කාර්යභාරය බවට පත් වී තිබෙන්නේ මොකද්ද? රටේ වැදගත්ම සම්පත් ජනතාවගේ වමනාවන් වෙනුවෙන් මෙහෙවනව වෙනුවට ඒ වැදගත්ම සම්පත් පිළිදීම සඳහා තමයි මෛත්‍රී රනිල් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ. ඒ නිසා පක්ෂ විදියට සහ අපේ උරු සමිති ව්‍යාපාර විදියට අපි තීරණය කරන් තිබෙනවා මේ කරුණු කීපය අනිවාර්යයෙන්ම පරාද කරන්න පාරේ සටන අපි දියත් කරනවා. වරාය විකිණීම නතර කරන්න ඕන. ත්‍රිකෝණමලේ තෙල් ටැංකි සංකීර්ණ විකිණීම නතර කරන්න ඕන. මේ සපුගස් කන්දේ තෙල් පිරිපහදුව විකිණීම සඳහා තියෙන ප්‍රයත්න නතර කරන්න ඕන. හම්බන්තොට තෙල් ගබඩා සංකීර්ණ විකිණීම සඳහා තියෙන ප්‍රයත්න නතර කරන්න ඕන. මේවා අපේ රටේ ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රස්ථාන. ඒවා නිකම් මේ හෝටලයක් විකුණනවා වගේ හෝටලයක් විකුණුවොත් ඕනනම් තව කාලෙක හෝටලයක් හදා ගන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒවා ආර්ථික වශයෙන් හෝටලයක් ඕනද නැද්ද? හෝටලයක් වික්කම තව හෝටලයක් හදා ගන්න පුළුවන්ද? තව මේ හෝටලේ ඕනේ නැත්නම් අපි තව හෝටලයක් කවදා හරි හදාගමු. මේ වටිද? හැබැයි මේවා හිම නෙවෙයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව නැව් වලට තෙල් ගැසීමේ බලය වෙන කාට හරි දුන්නොත් කවදාවත් යලි අපිට ඒක අත්පත් කරගන්න බෑ. කොළඹ වරායේ ජැටිය අවුරුදු 35කට අපි බදු දෙන්න යන්නේ. අවුරුදු 35කට දුන්නොත් අපිට අවුරුදු 35ක් යන තෙක් යලි ඒක අපිට අත්පත් කරගන්න බෑ. ත්‍රිකෝණමලේ ගබඩා සංකීර්ණය අපි දුන්නොත් ඒක යලි අපිට අත්පත් කරගන්න බෑ. පිරිපහදුවට ඒකාබද්ධ ව්‍යාපෘතියක් ගෙනවොත් කවදාවත් අපිට එහි ප්‍රයෝජන අත්පත් කරගන්න බෑ. මොකද පිරිපහදුව 4-5ක් අපේ රටේ දාන්න බෑ. මොකද කුඩා තෙල් වෙළඳ පොලක් තිබෙන්නේ. නේද? අපිට ගබඩා සංකීර්ණ 10-15ක් දාන්න බෑ. කුඩා තෙල් වෙළඳ පොලක් තිබෙන්නේ. අපිට වරායවල් ගොඩක් දාන්න බෑ. කේන්ද්‍රස්ථාන දෙකයි තිබෙන්නේ. හම්බන්තොට සහ මේ ත්‍රිකෝණමලේ සහ කොළඹ. නිසා මේ හැමතැනම දාන්න පුළුවන් ඒවා නෙවෙයි. හෝටලයක් ගත්තොත් හිල්ටන් එක වික්කොත් තව තැනක හෝටලයක් දා ගන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි මේවා එහෙම නෙවෙයි. මේවා රටක අතිශය වැදගත් ආර්ථික වශයෙන් වැදගත්ම මව් ස්ථාන මේවා.
ආර්ථිකයේ මව මේතෙන්. ඒ නිසා රනිල් මෛත්‍රී ප්‍රසිද්ධ දීපල විලදාම් කරුවෝ මේ රටේ ආර්ථිකයට මේ කරන්න හදන විනාශය නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස අපි උපරිම සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා පමණක් නෙවෙයි මේ රටේ සියලුම ජනතාවට වැඩ කරන ජනතාවට මාධ්‍ය වේදිකෙන් හිටිය ඔබට අපි ඉල්ලා හිටිනවා අපේ රටේ ආර්ථිකයේ මරමස්ථාන මේ විදියට බිලිදීම සඳහා දරන මේ ප්‍රයත්න පරාජයට පත් කිරීම සඳහා ඔබත් ඔබේ පෑන හසුරවන්න ඔබේ හඬ හසුරවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ කරුණු පිළිබඳව තමයි ඔබට දැනුවත් කරන්න අපේ අදහස් තිබුණේ. විකිණීම සහ බිලිදීම කියලා මතක තියෙනවා. දැන් ඒකම ඔබතුමන්ගේ කියපු දේ තුළ එක පැත්තකින් එන දෙයක් තමයි මහින්ද රාජපක්ෂ යුගයේ තුළ මේ රටේ සිදු වුණු විවිධාකාර ක්‍රමවේදයන් සම්බන්ධව ආයේ වගේ දේවල් පිළිබඳව කියවනවා. දැන් ඔබතුමාත් ජනවාරි 8 වෙනිදා වෙනස්කම කරද්දී ජනතා විමුක්ති පෙරමුණක් ඍජුව නැති වුණාට වක්‍රව හිටගත්තා මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න ඔබතුමාගේ පාක්ෂිකයන් කිව්වේ නැහැ කෙලිම මෛත්‍රීපාලට දෙන්න කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ දෙන්න එපා කියන ඔබතුමාට පැහැදිලිව වෙස්නා කිව්වා. ඒ නිසා ඔබතුමාලට මේ මාධ්‍ය හසුරුවල් කියලා මේ දැනුවත් කරන මට්ටම ප්‍රමාණවත්ද මේ සිදුවන දේවල් වලදී මේ පාක්ෂිකයන් මීට වඩා දැනකට යන්න නේද? ජනවාරි මාසේ 8 වෙනිදා අපි හරියම ඉතාමත් වැදගත් සංයුක්ත සටන් පාඨයක් අපි කිව්වා. එකක් තමයි ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පරාජයට පත් කළ යුතුයි. මම හිතනවා කවුරු ජනවාරි මාසේ 8 වෙනිදා 8 වෙනිදාට පෙර රාජපක්ෂ සහ ඔහුගේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳ අවබෝධයක් තිබුණා නම් ඊටත් වඩා වැඩි භයානක අවබෝධයක් තමයි දැන් තිබෙන්නේ. ඒ නිසා රාජපක්ෂ පාලනය පළවා හැරීම සඳහා ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවට කරන ආයාචනය අපි හරියටම හරි. ඒක පිළිබඳ අපිට සැකයක් දෙගිඩියාවක් නෑ. දෙක ඒත් එක්කම අපි කිව්වා මොකද්ද? ගොඩනැගෙන පාලනය පිළිබඳ සහතික තියන්න එපයි කිව්වා. ඒකත් මම හිතන්නේ ටක්කෙටම හරි. අපි කිව්වා රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න ගොඩනැගෙන පාලනය පිළිබඳ සහතික තබා ගන්න එපා. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැහෙන්න. එතකොට අපි දැන් ඒක තමයි මේ කරන්නේ. එතකොට ජනවාරි මාසේ 8 වෙනිදා සටන් පාඨය හරිම සංයුක්තයි අපි. තියෙන පාලනය බිඳවට්ටන්න ගොඩනැගෙන පාලනය විශ්වාස කරන්න බෑ. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැහෙන්න. ඒ සඳහා අපි මේ වෙනකන් හිටියේ නේ. අපි අගෝස්තු මාසේ 16 වෙනිදා මොකද කිව්වේ? ජනවාරි මාස 8 නේ රාජපක්ෂ පාලනය බිඳ වැටෙන්නේ. හැබැයි අගෝස්තු මාසේ 16 වෙනිදා අපි පැහැදිලිව කියන මොකක්ද? අගෝස්තු මාසේ 16 වෙනිදා මහමැතිවරණයෙන් පසුව ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. ඒ නිසා ඒ වෙලාවේ ඡන්දෙට යනකොටම ආණ්ඩුව තීරණය වෙලා ඉවරයි. මොකද විවාදයක් තිබුණේ නැහැ. මොකද මෛත්‍රී කණ්ඩායමක් කරන රනිල් කණ්ඩායමක් කරන ඒගොල්ලෝ ආණ්ඩුව හදනවා. ඒ වෙලාව අපි කිව්වා මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන් ප්‍රබල විපක්ෂයේ කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණට පවරන්න. එතකොට ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීම සඳහා අපි මැදිහත් වූවා වගේම අගෝස්තු මාසේ 16 වෙනිදා ඛණ්ඩනයක් තිබෙනවා. අගෝස්තු මාසේ 16 වෙනිදා අපි කියනවා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවක් හැදෙනවා. ඒ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල කාර්යභාරයක් වෙන ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙන්න කියලා. අපි වැඩේ කල්තියම පටන් ගන්න තිබෙන්නේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා අපි ඒක පිළිගන්න. මේ රටේ සමාජ ව්‍යාපාරය, දේශපාලන ව්‍යාපාරය, මේ රටට විකල්ප දේශපාලනයක් වෙනුවෙන් පිළිහිත ව්‍යාපාරය. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා මේ ආර්ථිකයේ බිලිදීම සහ විකිණීම සඳහා තිබෙන ප්‍රයත්න පරාජයට පත් කරන්න. ඒ වගකීමෙන් නෙමෙයි ජනවාරි මාසේ 8 වෙනිදා කාර්යභාර හේතු කොටගෙන නෙවෙයි. ඒක මත ඕගොල්ලෝ ජනවාරි මාසේ ඉඳන් ඕගොල්ලන්ට වැඩි වගකීම එහෙම නැහැ. අපිට හැමදාමත් මේ රට පිළිබඳ වැඩි වගකීමක් තිබුණා. අපි ඒ වගකීම ඉටු කරනවා. ඒක තමයි මේ කරමින් තිබෙන්නේ. නායකතුමා මේ රටේ ආර්ථික මර්මස්ථාන විකිණීමේ ඉදිරියේදී මහ ජනතාවටත් වෙන්න පුළුවන් කියලා මම වගේ. ඔබ හිතන්න අපිට තෙල් පිරිපහදුව තිබෙනවා නම් ත්‍රිකුණාමල ගබඩා සංකීර්ණය හරහා අපිට තෙල් ප්‍රවාහනය කරන්න පුළුවන් නම් දැනට ඇස්තමේන්තු කරලා තිබෙනවා වසරකට තෙල් සංස්ථාවට මිලියන 600ක ලාභයක් ලබන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි පොළොන්නරුවේ ගබඩාව හරහා බෙදා හැරීම වෙනුවට ත්‍රිකුණාමලේ ගබඩා සංකීර්ණ අපි උපයෝග කරගන්න ඕන නම් තෙල් බෙදා හැරීම වෙනුවෙන් මිලියන 600ක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වසරකට. එහෙනම් මේ මිලියන 600 කියන්නේ තෙල් මිල අඩුවීම හරහා හෝ ඒ මිලියන 600 ආණ්ඩුවට ලබා ගැනීම හරහා ජනතාවට තවත් කාර්යයකට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. වරායේ මේ ජැටිය සංවර්ධනය කරලා එතන තදබදේ අඩු කරලා අපි විකල්ප හැටියට හම්බන්තොට වරායට සමහර ඒවා යවලා ත්‍රිකුණාමල වරායට සමහර ඒවා යවලා ප්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍ර ස්ථානයක් බවට. මොකද දන්නවද ඔබ කියන්නේ?
අර 26 ඇතුළේ එක ඉන්දියානු වරායක් නැහැ. මේක වැදගත් වෙලා තියෙන ඉන්දියාව ආසන්නයේ තිබීම. ඉන්දියාවේ බහණ්ඩ ගෙන්වීම සහ ඉන්දියාවට බඩු යැවීම තමයි මේ වරායෙන් වැඩිම සිද්ධ වෙන්නේ. දැන් ඉන්දියාව ලොකු වෙළඳ පොළක් විශාල නිෂ්පාදනයක් තිබෙනවා. නමුත් මේ 26 ඇතුළත ඉන්දියානු වරායක් නැහැ. හරිද? ඉන්දියානු වරායවල තියෙන අපිට වඩා ගොඩක් පිටිපස්සේ. ඒ නිසා ඉන්දියානු වෙළඳ පොලේ ප්‍රතිනවගත කිරීමේ මධ්‍යස්ථානය තමයි කොළඹ වරාය. ඒ නිසා අපි ඒ කේන්ද්‍රය දියුණු කරොත් අපේ රටේ ආර්ථිකයේ විශාලතම පදාසයක් අත්පත් කරගන්න පුළුවන් දිනා ගන්න පුළුවන් කොළඹ වරාය හරහා. හැබැයි ඒක පෞද්ගලිකකරණය කරොත් අපිට එන්නේ මොකද්ද? කමිෂන් එක විතරයි. බද්දක් විතරයි. ඒකද මම කියන්නේ මේ බද්දක් ගන්න ඕනේ අපි කොළඹ වරාය. කොළඹ වරාය අපි හොඳ කාර්යක්ෂමීවලා ඒකේ ආදායම ගන්නවා. ඒකේ ආදායම ගන්නව නම් ඒ ආදායම තමයි ඉස්පිරිතාලට යන්නේ, ඒ ආදායම තමයි ඉස්කෝලේට යන්නේ. ජනතාවට ප්‍රතිලාභ තිබෙනවා. හම්බන්තොට තෙල් බංකරින් සර්විස් අපි පටන් නැව්වලට තෙල් ගැසීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. අපිට තිබුණා කොළඹ වරායේ තෙල් සංස්ථාව මීට කලින් අපි මැරයින් සර්විස් කියන කම්පැනි හදලා කොළඹ වරායෙන් අපි තෙල් ගැහුවා නැව්වලට. හැබැයි පහුගිය ආණ්ඩු ඒවා වික්කා. තෙල් සංස්ථාව තෙල් විකුණලා ලාභ ලබනවට වඩා නැව් තෙල් අංශයෙන් තමයි හැමදාමත් ලාභ ලැබෙන්නේ. එතකොට තෙල් විකුණලා පාඩු ලැබුවත් නැව් තෙල් අංශේ ලාභ ලැබුවා. ඒකෙන් තෙල් සංස්ථාව තුලනය කරගත්තා. ඒ නිසා ජනතාවට තෙල් බෙදා හැරීම සේවාවක් හැටියට කරන ගමන් ඒකේ යම් පිරිවැයක් දරා ගනිමින් නැව්වල තෙල් ගහලා ඒ හිග වෙන මුදල උපයාගත්තා. ඒ නිසා ඒක වැදගත්ම ශේෂ්ත්‍රයක් නැව්වල තෙල් ගැනීම. ඒ නිසා තෙල් සංස්ථාවට විශාල ලාභයක් ලබාගත හැකි, ජනතාවට තෙල් මිලේ විශාල බරක් ලබා නොදී හැකි ව්‍යාපෘතියක් තමයි එතන නැව් තෙල් අංශය. ඒ නිසා මේව තමයි මේ විකුණන්න හදන්නේ. ඒක තමයි ආර්ථික ඉතාමත් වැදගත් මරමස්ථාන. ඒවා ආණ්ඩුව කතේ තියාගෙන ඒ සම්පත් ඉතා හොඳින් උපයෝගී කරගෙන හොඳ ආර්ථික උපාය මාර්ග කතලා දක්ෂ කළමනාකාරීත්වයක් ගෙනවොත් අපේ රටේ ආර්ථිකයේ වර්ධනයේදී වැදගත්ම ස්ථාන. ඒ නිසා ඒ ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගලාගෙන යන්නේ ජනතාවට. ඒකයි සිද්ධ වෙන්නේ. සහෝදරයා එහෙම සමහරවිට රටේ ජනතාවගේ කොටසක් කියනවා අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජනතා යුද්ධ කරුණට මෛත්‍රී සහ රනිල් එක ඩීල් එකක් තියෙනවා. දැන් මෙහෙම ඩීල් එකක් නැහැ කියලා ඔප්පු කරන්න මේ අවස්ථාවේදී මේ රාජ්‍ය සම්පත් විකුණන හදන වෙලාවේ ඔබතුමාලා කරලියට කියලා මොනවද කරන්න ලෑස්ති නේද කියන්නේ නැහැ. එකක් ඔබේ පූර්විකාව ප්‍රශ්නෙට කලින් තියෙනවා ඔබට පූර්විකාවක් ප්‍රශ්න කෙලින්ම ඇහුවනම් මේකට විරුද්ධව මොකද කරන්න කියලා මට හරි ලේසි. නමුත් ඔබ පූර්විකාවක් ගැන තිබෙනවා මේ සම්බන්ධයක් පිළිබඳව. ඩීල් කියන්නේ මොකක්ද? ඩීල් කියන්නේ දෙදෙනෙක් ආණ්ඩුවක් හෝ පක්ෂයක් අතර හෝ පක්ෂ හතර හෝ පුද්ගලයන් අතර හෝ සිදුවන ගනුදෙනුව. ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? හැම පාර්ශ්ව දෙකටම යමක් ලබා ගත යුතු තිබෙනවා. ඒතර අපි මේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් තිබෙනවා නම් පුද්ගලිකව අපේ පක්ෂයේ කවුරුන් හෝ පුද්ගලිකව අපේ පක්ෂයට හෝ යමක් අපි ලබා ගත යුතුයි. අපි අරන් තියනවා මේක. මට කියන්න. නිකන් ඩීල් කිය මේ කොඳුර යන්න එපා. මේ රටේ ඔය කණ්ඩායමට කියනවා රයිට් ඒ හරහා ජයිපී අරන් තියෙන මොනවද? ජයිපී පුද්ගලයෙක් අරන් තියෙන මොකද්ද? අපි කිසි දෙයක් කරන්නේ. හැබැයි අරන් තියෙන කවුද ඒගොල්ලෝ? සිරන්ති අත්අඩංගුවට ගන්න නැතු ඉන්නේ. FCID එක සිරන්තිට කට උත්තරයක් දෙන්න කියනකොට FCID එක සිරන්ති ඉන්න තැනට ගියේ. රනිල් මහින්ද අතර තිබුණු ඩීල් එක. මහින්ද කතා කරා රනිල්ට. විමල් වීරවංශ પાස්පෝර්ට් එකෙන් ලියේ પાස්පෝර්ට් එක ප්‍රශ්නේ මතුවලා එයාපෝට් එකේ මීගම බන්ධනාගාරේ ගිහලා බලන්න. ඔය ප්‍රශ්නෙටම තමයි මීගම බන්ධනාගාරේ පිරලා ඉන්නේ. හැබැයි විමල් එළියට එන්නේ කොහොමද? අන්න ඩීල්. බැසිල්ගේ කලගෙඩිය එහෙන දීපල රාජසන්තක වෙනවා. මාතර බ්‍රවුන් සිල් වල ඉඩම් රාජසන්තක වෙනවා. බැසිල් එළියේ ඉන්නවා. ඒ කියන්නේ ඒවා බ්‍රහ්මයම උපදීපලද. දැන් කලගෙඩිය එහෙන දීපල මේ බ්‍රවුන් සිල් වල දීපල බ්‍රහ්මයද වෙව්වේ. දැන් දීපල රාජසන්තක වෙනවා අයිතිකාරයෝ නැතුව යනවා. මොකද්ද මේක? අන්න ඩීල්. අන්න ප්‍රතිලාභ තියෙනවා. මතකද ඒක? ඒ විතරක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ඒගොල්ලන්ගේ පවුලට එරෙහිව යන පරීක්ෂණ ඔක්කොම යටපත් කරගෙන තියෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහත් එක්ක එකඟතාවය. ඩීල්. කල්පනා කරලා බලන්න. මහින්ද රාජපක්ෂ යනකොට ගෙදර රාණ්ඩුවෙන් ගෙයක් දුන්නා. ගේ අලුත් වැඩියා කිරීම සඳහා මිලියන 60ක් වියදම් කරලා තිබෙනවා. අන්න ඩීල්. මහින්ද රාජපක්ෂ ගියා උගන්ඩාවේ. උගන්ඩාවේ යන ටිකට් එක දුන්නේ කවුද? ආණ්ඩුවේ. හෝටල් ගාස්තු ගෙවි කවුද? විදේශ කටයුතු අමාත්‍යාංශය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙක්.
උගණ්ඩාව යන්නේ ඔහුගේ පෞද්ගලික ආරාධනයකට. ආණ්ඩුවට කරපු ආරාධනයක් නෙවෙයි. හිටපු ඒ කියන්නේ මේ ආණ්ඩුවේ නියෝජිත කරපු ආරාධනයක් නා ආණ්ඩුව වියදම් දරන්න. හැබැයි වියදම් දරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරන මංගල සමරවීරට කතා කරලා කියනවා මට ටිකට් එකයි හෝටල් ගාස්තු දෙන්න බැරිද කියලා දෙන්නම් කිව්වනේ. ඒක නැත්ත කතා. නෝ ඩීල් කා අතර තියෙන්නේ. ඒ නිසා ගනුදෙනු තියෙන ඒගොල්ලෝ අතර. ඒගොල්ලෝ දෙගොල්ලන්ටම ප්‍රතිලාභ ලබා ගන්නවා. රාජපක්ෂ ආරක්ෂා වෙනවා. ඒගොල්ලෝ දේශපාලන බලය තහවුරු කරගන්න. මේ ඩීල් එක තියෙන ඒගොල්ලෝ අතර අපි අතර නෙවෙයි. අපි රාජපක්ෂ සමග හෝ මෛත්‍රී සමග හෝ රනිල් සමග හෝ අපිට කවදාවත් ගනුදෙනු තිබිලා නැහැ. පුද්ගලික ගනුදෙනු තිබිලා නැහැ. හැබැයි මහින්දත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. මෛත්‍රීත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. රනිල් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඔක්කොම මේ රටේ ජනතාව වෙනුවෙන්. අපි 19 වෙනි සංශෝධනය ගැන කතා කරලා තිබෙනවා. මහින්ද කාලේ අපි යුද්ධ ගැන කතා කරලා තිබෙනවා. අපි අලුත් ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සියල්ල කරමින් තිබෙන මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා පෞද්ගලිකව පක්ෂයට හෝ පුද්ගලයෙකුට කිසිදු ප්‍රතිලාභයක් ලබා ගන්න ගනුදෙනුවක් අපි අතර නැහැ. ගනුදෙනු තියෙන ඒගොල්ලෝ අතර. ඒගොල්ලෝ පන්ති මිනිස්සු. ඊළඟ තමයි ඔබ ඇහුවා සටන. ඒ කියන්නේ අපි දැන් තමත් වෘත්ති සමිති ව්‍යාපාරයේ ඒකාබද්ධ මධ්‍යස්ථානයක් අපි ගොඩනගන්න හදනවා. මේ සටන වෘත්තීය සමිති ව්‍යාපාරයට පමණක් සීමා වූ සටනක් ලෙස අපි සලකන්නේ නැහැ. සමහර සටන් තිබෙනවා මේ වෘත්ති සමිති ව්‍යාපාරයට බලපාන්නේ. උන්ගේ උසස් වීම ප්‍රශ්නයක් නම් ඒක වෘත්ති සමිති ප්‍රශ්නයක්. උන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රශ්නයක් නම් උන්ගේ වෘත්තීය සමිති පිළිබඳ ප්‍රශ්නයක්. මේක වැටුප් වැඩිවීම හෝ උසස් වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ආර්ථිකයේ දිශානතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේක වෘත්තීය සමිති සීමාවේ වරාය විකිණීම වෘත්තීය සමිති සීමාවේ ප්‍රශ්නයක් නෙවෙයි. එතනින් එහා යන දේශපාලන ආර්ථික ශාස්ත්‍රයේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ වෘත්තීය සමිති සීමාවෙන් නෙවෙයි. ඒන් ඔබට යන ප්‍රබලතම විකිණීම සහ බිලිදීමට එරෙහිව සටන් මධ්‍යස්ථාන අපි ගොඩනගනවා. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග රසක් ඔබට ඉදිරියේදී අපි ඒක අද ඔක්කොම කිව්වොත් ආයේ නේ අපි ඉදිරියේදී ඔබට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න මොනවද අපි අරන් තියෙන සටන් ක්‍රියාමාර්ග කියලා. හැබැයි ඔබ අපි එක සහතිකයක් දෙනවා මේ අන්ත විනාශකාරී මේ ක්‍රියාමාර්ග නතර කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයකට අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි ගන්න බව සාතික කරනවා. සම්බන්ධව කිව්වේ මේ රාජ්‍ය ආයතන විකුණන්නේ නැහැ. ඒකට සිංගප්පූරු ක්‍රමයකට හදලා ලාභ ලබන විදිහට මේ ජනබලවලට ප්‍රතිවිරුද්ධ යන මොනවද මේ? ඔව් මේ ආණ්ඩු හැමදාමත් ඡන්දෙට කියන එකයි ඡන්දෙන් පසුව කරන එකයි වෙනස් එකක්. ඒක පිළිබඳ අපිට අලුතෙන් අටුවා ටික අවශ්‍ය නැහැ නේද? මොකද හැමදාමත් චන්ද්‍රිකා එනකොට කියපු එක නෙවෙයි චන්ද්‍රිකා යනකොට කිව්වේ. ඒ නිසා තමයි චන්ද්‍රිකා එනකොට විහාර මහදේවි වෙන්නේ කියන ඒවානුව යනකොට චෞර රැජින වෙන්නේ කරපු ඒවානුව. මහින්ද එනකොට මහා දේශප්‍රේමියා වෙන්නේ කියන ඒවානුව. මහින්ද යනකොට මහා පල්හොරෙක් වෙන්නේ කරපු ඒවානුව. නේද? මෛත්‍රී එනකොට මහා සාන්ත දාන්ත නායකයෙක් වෙන්නේ යනකොට අපි බලමු මොකද වෙන්නේ කියලා. කරන ඒවානුව. ඒ නිසා වුන් හැමදාමත් මේ පාලකයෝ කියන ඒවානුව උන්ට ඇදුණු චිත්‍රයයි යනකොට කරපු ඒවානුව උන්ට ඇදුණු චිත්‍රයයි දෙකක්. ඒ නිසා මේ පාලකයා හැමදාමත් කියන ඒවා නොකරන ලද පාලකයෙක්. ඒ නිසා මේ ආණ්ඩුවත් එහෙම තමයි. දැන් නායකතුමා මේ ඔබතුමා සඳහන් කරපු විදිහට මේ කොළඹ වරාය සිද්ධිය සහ ඒ වගේ සිද්ධීන් වලට ඍජුව මැදිහත් වෙලා ඉන්න කවුරුහරි පාර්ශ්වයන් ඉන්නවද? ඒ කියන්නේ මේක තීරණ ගැනීමේදී මේ සම්බන්ධයෙන් ඍජුව ඔබතුමා චෝදනා එල්ල කරන පාර්ශ්වයක් අද හැමදාමත් මේ පාලකයෝ ආණ්ඩු පාලනය කරේ කැබිනට් මණ්ඩලයෙන් හරි පාර්ලිමේන්තුවෙන් හරි නෙවෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලෝ තියාගත්තා අත උස්ස ගන්න. කැබිනට් මණ්ඩලය තියාගත්තා වරදාන වරප්‍රසාද දෙන්න. හැබැයි ආණ්ඩු කරේ ඒගොල්ලෝ නෙවෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව චන්ද්‍රිකා මැතිණියත් මනෝ තිත්තවැල්ලත් තාරාදිමිලු බාලපට වෙන්නේ. ඒගොල්ලෝ කැබිනට් මණ්ඩලෙ හිටියෙත් නෑ පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ. ඒගොල්ලෝ තමයි එදා සියලු තීන්දුව తీරන ගත්තේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නාමල් දරුවත් ලලිත් වීරතුංග. ඒක තමයි එදා ආණ්ඩුව. කැබිනට් මණ්ඩලේ පාර්ලිමේන්තුව නෙවෙයි. අද ආණ්ඩුව රනිල් වික්‍රමසිංහත් මලික් සමරවික්‍රමත් පාස්කර ලිංගම් චරිත රත්වත්ති අර්ජුන මහේන්ද්‍ර. මේක තමයි අද ආණ්ඩුව. ඒ නිසා මේ ජනතාව බලයට පත් කරන කණ්ඩායම අපේ රට කවදාවත් පාලනය කරේ නෑ. මොනරාගලින් ඉන සුමේදා ජයසීන හම්බන්තොටින් එන මහින්ද අමරවීර පුත්තලමෙන් එන ආපු දමු දසනායක ඒගොල්ලෝ රට පාලනය කරේ නේ. ඒගොල්ලෝ නේ ඒගොල්ලෝ ටික බාර දාගත්තා, වැලි කොට දාගත්තා, මැණික් පතල් දාගත්තා, ගස් කපා ගත්තා, නිදන් කපා ගත්තා, පොලිසියට පාට් එකක් දාගත්තා, ගම්මුල පොඩි වනසරා වගේ හිටියේ ඒගොල්ලෝ.
හැබැයි ආණ්ඩු පාලනය කරේ වෙන ටීම් එකක් හැමදාම. ඒ නිසා මේ තීරණයක් තියෙනද කැබිනට් මණ්ඩලයට වඩා බලවත් ආර්ථික කමිටු එකක් තියෙනවා. ආර්ථික කමිටු එකේ ඒ ආර්ථික කමිටුවෙන් තමයි මේ සියලු තීරණ මේ වෙන්නේ. ඒ නිසා තමයි චන්දිම වීරක්කුඩි කියන කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා ඒකට ප්‍රතික්ෂේප වෙන ක්‍රියාමාර්ග යන්නේ. ඒ නිසා තමයි ටෙන්ඩරින් තෙල් සංස්ථාව තේරුණත් ඒක ප්‍රතික්ෂේප වෙන ක්‍රියාමාර්ග යන්නේ. ඒ අපිට මතු පිට පේන කණ්ඩායම නෙවෙයි ආණ්ඩුව හොබවන්නේ වෙන කුඩා කල්ලියක් තමයි හැමදාමත් මේ රටේ ආණ්ඩුව මෙහෙවි මේ ආණ්ඩුවත් එහෙමයි. කෙටි කාලයක් ඇතුළත ඉතා විශාල ලාභයක් උපයලා තියෙනවා. සාමාන්‍ය බැංකුවක උපයන ලාභයකට වැඩිය වඩා. ඒ සම්බන්ධව ඔබතුමාට මොනවද? මා දැක්කා ලංකාවේ ප්‍රධානම කොමර්ෂල් බැංකුව. සාමාන්‍යයෙන් ගත්තොත් ශාඛා 30ක් 40ක් තියෙන සේවකයෝ 2000 3000ක් ඉන්න වාණිජ්‍යම වශයෙන් ප්‍රබල වාණිජ බැංකු ගණනාවක් 2015 වසරේ 2015 16 කනේ 2015 මාර්තු මාසයේ සිට 2016 මාර්තු කියන මුදල් වර්ෂය තුල උපයා ගන්නා ලද ලාභයට වඩා වැඩි ලාභයක් මෙම සමාගම උපයාගෙන තිබෙනවා. පර්පචුවල් කියන ඇලෝසියස් මහේන්ද්‍රන්ගේ සමාගම. කියන්නේ කෝටි 5200ක් මෙම සමාගමේ ලාභය. ආසන්න වශයෙන් ගත්තොත් දවසක ලාභය 1 කෝටි 80 ලක්ෂයයි. ඔබ හොයලා බලන්න සේවකයෙක් කීයක් වැඩ කරනවද කියලා? ඔබ හොයලා බලන්න සාකා කීයක් තියෙනවද කියලා? ඔබ හොයලා බලන්න කාර්යාල කීයක් තියෙනවද කියලා? එක කාර්යාලයේ 20කට වඩා අඩු සේවක සංඛ්‍යාවක් ඉන්න සමාගමක් මේක. ඒතර මෙතර ලාභයක් ලැබිය කොහොමද? ඔහු මේ 2015 මාර්තු සිට 2016 මාර්තු දක්වා කෝටි 520ක ලාභයක්. කෝටි 520ක ලාභයක් උපයනකොට බිලියන 5.2ක ලාභයක් උපයනකොට ඔහු ඊට පෙර අවුරුද්දේ ලාභය උපයාගෙන තිබෙන්නේ කෝටි ඒ කියන්නේ මිලියන 999. ඒ කියන්නේ කෝටි 90ක් වගේ. ඒක කෝටි 90 ලැබෙන්නේ කෝටි 90ක් ඒ අවුරුද්දේ ලාභය ලැබෙන්නේ ඒ අවුරුද්දට අයිති වෙලා තියෙන මාස 3ක් 2015. ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස 3 ඇතුළත් වෙලා තිබුණා ගිය අවුරුද්දේ පරණ අවුරුද්දේ මුදල් වාර්තාව හදනකොට. ඒ නිසා ඒ මාස 3 තමයි මොකද ඒ මාස 3 ඇතුලේ තමයි පළවෙනි ඩීල් එක තියෙන්නේ පෙබරවාරි මාසේ 27. බෙදුම් කර තියෙන්නේ මේ මාස 3 ඇතුලේ. ඒ නිසා තමයි එදා ඒක කෝටි 90කට ගියේ. මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ 2013 වසරේ. 2013 වසරේ ආරම්භ කරන ලද සමාගම 2015 වෙනකොට කෝටි 520ක් ලාභ ලබනවා. අපි හොයලා බලන්න ඕන 2015 වර්ෂයේ අර පළවෙනි කාර්තුවේ ලාභය වෙනම ගත්තොත් අනිවාර්යයෙන් මේ පළවෙනි කාර්තුවේ ලාභය කෝටි 60 70කට පයින්. එහා යනවා. එනිසා මේ මුළු මනින්ම අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිවරයා වීම හේතු කොටගෙන මොකද ඔහුට මේ සමාගම වෙන මුකුත් කරන්නේ නැහැ. මේ සමාගම කරන්නේ බෙදුම් කර මිලදී ගැනීම. එතන මේක නිකන් මේ වෙන මොනවා හරි තවත් මේ කෝපි මේ තේ හදනවා රබර් කපනවා ඒ මොකවත් නැහැ. මේකට නිශ්චිත වශයෙන් තියෙන්නේ මහ බැංකුවේ බැඳුම් කරගෙන විකිණීම. perpetual treasuries සමාගමනේ. ඔක තමයි සමාගම. ඒතකොට එහෙනම් මේ බැඳුම් කර ගනුදෙනුව හරහා තමයි මේ ලාභය උපයාගෙන තිබෙන්නේ. ඒතකොට ගනුදෙනුව කවුද? ගන්නේ මාමගේ. ගන්නේ කවුද බෑන? ඒතර මේ මාමා බෑන ගනුදෙනුවේ ප්‍රතිඵලය මේක. වෙන මොකුත් නෙමෙයි මේ. මහ බැංකුවේ අධිපතිවරයා සහ perpetual සමාගමේ සභාපතිවරයා අයිතිකරුවා අතර තිබුණු සබඳතාවයේ ප්‍රතිඵල මේ. ඒ නිසා තව දුරටත් විවිධ වාර්තාවලින් ආණ්ඩු උත්සාහ කරන විවිධ වාර්තාවලින් මේ වංචාව වහන්න දැන් එම සමාගමේ ලාභ පංගුව හරහා පෙන්වුම් කරමින් තිබෙනවා. මේ විශේෂයෙන්ම අපත් මේ රටේ මාධ්‍යයත් ප්‍රබල හඬක් මේ මහ බැංකුවත් බැඳුම් කර ගනුදෙනු පිළිබඳව ලිදරව් කරා. ඒ ලිදරව්වද ඒ සමාගම විසින් ඔප්පු කරලා තිබෙනවා. තමන්ගේ ලාභය කෝටි 520ක් කියන එකෙන් පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තොත් දවසකට ලක්ෂ 180ක ලාභය. දවසකට ලක්ෂ 180ක ලාභයක් කියලා කියන කල්පනා කර බලන්න. පැය 24යි තියෙන්නේ. මුළු පැය 24න් බැලුවොත් නේ සාමාන්‍යයෙන් ගත්තොත් පැයට නිකන් ලක්ෂ 7ක් 8ක් වගේ ලාභ ලබනවා. ඒ ඔබ දැන් මේ සාකච්ඡාවට පැයක් වාඩි වෙලා හිටියොත් perpetual එක ලක්ෂ 8ක් වෙලා. ඔබට කීයද? මම කල්පනා කරලා බලන්න. ඉතින් මේ තරම් මහ වංචාකාරී ගනුදෙනුවක් මේක. ඒ නිසා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමගේ යාළුකම් විසින් හෝ තමන් වූ මහ බැංකුව අධිපතිවරයා විසින් කරේ මේ විසින් හෝ ඔහුට තියෙන මහා ආර්ථික පුතුල ඥානයක් තියෙන ඒ ඥානය රටේ සංවර්ධනයට උපයෝග කරගත යුතු කියන පැත්තෙන් හෝ
වහන්න බැරි ගනුදෙනුවක් ලිදර වෙලා තිබෙනවා. මේ ගනුදෙනුව පිළිබඳව වහම් පරීක්ෂණ කරන්න ඕන. මහ බැංකුවට කාර්යභාරයක් තිබෙනවා. තමන්ගේ බැඳුම් කරා මිත්‍ර මුදල් ප්‍රමාණයක් හොයාගත්තු මේ පර්පචුවල් සමාගමේ ගනුදෙනු පිළිබඳව මහ බැංකුව විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. මම දැක්ක මහ බැංකුව අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ තිබුණා එවැනි ආයතා ගනුදෙනු පිළිබඳ තිබෙනවා නම් විමර්ශනයක් ආරම්භ කරනවා කියලා. පොදු වාක්‍යවල සැඟවෙන්න බෑ. වර්තමාන මහ බැංකුව අධිපතිවරයා නිශ්චිත වශයෙන් මේ පර්පචුවල් සමාගම මේ උපයාගෙන තිබෙන ලාභය උපයා ගැනීම සඳහා මේ වෙන කොහොමවත් නෙවෙයි මහ බැංකුවත් එක්ක කරන ලද ගනුදෙනුවේ ලාභය මේක. නිසා මහ බැංකු පාර්ශ්වයට වගකීමක් තිබෙනවා මෙවැනි අතිරේක ලාභයක් ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මැදිහත් වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න මහ බැංකුව අධිපතිවරයාට පැවරී තිබෙනවා. අපි බලාගෙන ඉන්නවා මේ මහ බැංකුව අධිපතිවරයා පරීක්ෂණය කරන තෙක්.